අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද කියන්නේ මැයි මාසේ 4 වෙනිදා සඳුදා මේ අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපේ දුරස්ත භාවනා වැඩපිළිවෙලේ 3 වෙනි වැඩපිළිවෙලේ 3 වෙනි දවසේ 3 වෙනි ධර්ම දේශනාව සඳහා අපි සීලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුපාදා ඉදං උපජ්ජති ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති තී. අවසරයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ဒုတိ ය තථාගත බල සූත්‍රයේ මේ තථාගතයන් වහන්සේ ලෝකෙට හෙළිකල වදාළ ඒ පටිච්චසමුප්පාදය මූල ධර්ම න්‍යායයි මේ පද හතරෙන් ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒක නියෝජනය කරලා පෙන්නන නැත්නම් නිරූපණය කරලා පෙන්න නැත්නම් නිදර්ශනය කරලා පෙන්නන රූපාකාරයෙන් අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කිය. ඉතින් මේ එක එක පුරුක් අතර සම්බන්ධතා ඉතින් ඒ ද්වාදසාකාර පටිච්චසමුපාදේ බුද්ධ ආගම හදාන විශ්ව කර්ණක වශයෙන් හදාන අය අතර බොහොම ප්‍රසිද්ධයි. බොහොම ගෞරවයට ලක් වෙලක් තියෙනවා. නමුත් ඒක නිදර්ශන ටික වුණාට ඒකේ මූල ධර්මයේ තමයි ඉති ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්ලි මේ වන්නේය. ඉමස්මින් උපාදා ඉමස්සුපාදා ඉදං උපජ්ජති. එය මේ හටගත් කල්ලි මේ හටගන්නේ. ඉතින් ඒ දේ බැලු බැල්මට නම් ඒක මේ බුදු කෙනෙකු උපයාගත යුතු සපයාගත යුතු දේශනා කළ යුතු ධර්මයක් විදිහට නෙවෙයි පේන්නේ. නමුත් ඒකේ පුදුමාකාර විස්තර විභාගයක් තියෙනවා. ඒක තුන් ආකාරයකම වටිනාකමක් තියෙනවා. මොකද අහලා බලනවත් අසුවිරු ඥානයක් වශයෙන්මුත් සුත්තමේ ඥානයක් වශයෙන්ුත් හරි වටිනාකමක් තියෙනවා. ඒක සමහර විටක බුද්ධ ධර්මයේ මූලිකම ඉගැන්වීම හර පද්ධතිය වශයෙන් දක්වන තරමටම සුත්තමේ ඥානෙ වටිනාකමක් තියෙනවා. දෙක සාසනික හැඟීමෙන් භාවනා කළ නිවන් අදහසින් නැති වුණත් මේක කල්පනා කරලා බලනකොට ඒක වෙන්න පුළුවන් කියන ඒ තර්ක ඥාණයට අන්වේ ඥාණයට ණය විපස්සනාවට තර්කණයට ආකාර පරිවිතක්කයටත් ලොකු ආරාධනාවක් කරනවා මේකේ. කාට හරි නිකන් කුතුහලයක් දනවලා ඒක දිගේ ගෙනියන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒවට අපි කියන චින්තාමය ඥාන කියලා. ඉතින් ඒක බලලා ඊට පස්සේ මේක ක්‍රියාවත් කරන්න ගියාම එතකොට අර සුතමේ වශයෙන් අහපු දෙයට එහා ගිය අර හිතලා චින්තාමය වශයෙන් ගත්ත දෙයට එහා ගියම පුදුමාකාර වෙනසක් ඇති කරනවා පුද්ගලයා අඹරලා දානවා. නැත්නම් පුද්ගලයාගේ පැහැදිලි වෙනසක් ඇති කරනවා. ඉතින් අන්නේ විදිහ අවස්ථා තුනක උද්දීපනයක් එහෙම නැත්නම් උත්ප්‍රේරණයක් සිදු කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා සර්වචනාංශයේ ඒ තරුණජතා ඥාන පදපාප්තියට පස්සේ ඒ බොබඩ මුලම ඉඳගෙන මේක සර්වචනාංශෙම නැවත නැවත ආවර්ජනය කරන්න යෙදුනා. ඒ කරන වෙලාවල් වලදී සර්වචන් වහන්සේම තමන් වහන්සේ උපයා ගන්න ලද්ද මේ මිනිස්සෙකුට දේශනා කරන්න හැටි. ඒක තව උපයාගත්තේ නැති කෙනෙකුට දේශනා කරන්න හැටි. ඒක හරහා මේ මිනිස්යාටත් ඒ ගැම්ම ලබලා දෙන හැටි පිළිබඳව කරපු ගවේෂණය තමයි එතනලා අවුරුදු 45ක් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපිත් ඊට අවුරුදු 2600 විතර පස්සේ දැන් ඒකට යෙදිලා ඒ බුදුහාමුදුරු දේශනා කරපු පදවල සුතමේ වශයෙන් අහලා ඊට පස්සේ මේක මේ ඇති කල්ලි මේ වන්නේ මේ උපන් කල්ලි මේ හටගන්නේ මේ නැති කල්ලි මේ නොවන්නේ මේ නිරුද්ධ වන කල්ලි මේ නිරුද්ධ වන්නේ
ආනෝය කියන මේ ලෝකේ එක සංකල්පයකට එක සංසිද්ධියකට එක වස්තුවකට දාලා බැලුවොත් අපිට පුංචි ඥානෙට ඒ ටික කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක සමස්ත ලෝකෙට දාලා සමස්තය වශයෙන් බැලීම ඒ අන්වේ ඥාන කොටසට වැටෙනවා. ඊට පස්සේ මේක මේ ලෝකේ තේරුම් ගන්න බැරි තිරේ පිටිපස්සේ සිද්ධ වෙන යාන්ත්‍රණය මේක තමයි කියලා ඒ ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කිරීම තමයි භාවනාවේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒක මම ඊ මතක් කර විදිහට ඒක සරුවච්චන් වහන්සේ නමට දසබලධාරීන් වහන්සේ නමට තථාගතයන් වහන්සේට නමට පමණක්ම සීමා වෙච්ච ධර්මයක් නෙවෙයි මේක ශාවක සාධාරණ ධර්මතාවයක්. ඉතින් ඒ ධර්මතාවය බුද්ධ ආගමේ හරපද්ධතිය වශයෙන් බාර ගන්න තරයි යනවා. ඉතින් ඊයේ දේශනා කරපු විදිහට අපි ගත්තේ ඇත්තට ඊට ඔය කියන පාඩේට පාර සකස් කරපු ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථගමෝ අත්ංගමෝ. ඉතින් ඒකෙදී මේ ඉමස්මින් සති ඉදං හෝති මේ ඇතිකල්ලි මේ වන්නේ කියනකොට රූපය මේ යම් යම් හේතු ඇතිකල්ලි පමණයි රූපේ වෙන්නේ. ඉතින් හිතන්නේ එහෙම නැත්තම් මේ රූප කියන ඒවා තියෙනවා. තියෙන දේ පේනවා. පේන දේ තියෙනවා. ඒ රූප මේ ඇතිකල්ලි පමණයි රූප වෙන්නේ. අන්නේ විදිහට රූපයක් ආපాతගත වෙන්න, රූපයක් මුලිච්ච වෙන්න, රූපයක් අපේ ජීවිතේ වැදගත් වෙන්න මොනවද ඒකට අදාළ වෙන පසුබිම් කාරණා කියලා බලන්න මුළු ලෝකේ තියෙන රූප ඔක්කොම අල්ලගෙන කරන්න බෑ. ඒ නිසා ඒ සඳහා අපිට ආරම්මණයක් නිමිත්තක් මේ වැඩේට ගන්න නියදියක් සාම්පලයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකෙන් පටන් ගන්නකොට මේ සමස්ත තේරුම් ගැනීම සඳහා පුංචි අංශුවකින් පටන් ගන්නවා කියන තමයි විද්‍යානුකූල නිරීක්ෂණයේ අත්‍යන්ත අංගයක් මේ කතා කරන්නේ. මුළු පද්ධතියම තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේ පද්ධතියෙන් පුංචි අංශුවක් අරගෙන වෙන් කළ නිරීක්ෂණය කරන. ඒ උදාහරණයක් වශයෙන් කියනවා ඒ කොවිඩ් වගේ ඒ හානිකර විස බීජ පිළිබඳව ඉස්සර දැනුමක් තිබුණේ නැහැ. ඒව හිතුවේ මේ යකා ගහලා එතෙන් දෙයියෝ කෝප වෙලා කියලා. ඉතින් එතකොට පරීක්ෂා කරන්න උපකරණ තිබුණෙත් නැහැ. ඒකට ඒක විද්‍යාඥෙක් මං කනගාටු වුණා උන්දගේ නම මතක නැහැ මට. එයා මේ පිදුරු පල් වෙච්ච තැනක වතුර ටිකක් වීදුරු කදාවකට දාලා බැලුවාම ඒක ඇතුලේ සත්වෝද්‍යානයක් වගේ සත්තු. බැලුමට නිකන් පොඩ්ඩක් දුඹුරු පාටක් පේන්නේ. පුදුමාකාර සත්තුතෝගයක්. ඉතින් මෙයාට තේරුණා මේකයි මේ ලෝකයා ලෙඩ වෙන එකේ සම්බන්ධයක් ඇති කියලා. ඉතින් බැලුව බලන්න බැරි තරම් ඒකේ ජන ගහණයක් තියෙනවා. ජන නෙවෙයිනේ එතකොට විස බීජ ගහණයක් තියෙනවා. ඉතින් ආ බැලුවා ඊට පස්සේ ඒ වෙලාවේ කේතලෙන් අරගත්ත වාෂ්පය වෙන තරමේ උණු වතුර කඳුලක් තියලා බැලුවා කදාවේ ඒකේ මොනම දෙයක්වත් නැහැ. එතකොට යාට පේනවා මේ කඳුලේ ගොඩක් සත්වෝද්‍යානික තරම් සත්තු ඉන්නවා මේකේ නැහැ. ඉතින් මෙයා කරේ අර කඳුලවල් දෙක වතුර කඳුවල් දෙක අන්වික්ෂයට දෙතියලා පින්සලක් කරගෙන මේ දෙක මැදි පුංචි පාලමක් හැදුවා. ඒකට එයා දැක්කා අර මෙහා පැත්තේ තියෙන සත්වෝද්‍යානයේ එක සතෙක් එක අංශුවක් එක බීජයක් පීනන අලුත් වතුර බින්දුවට ගියා. ඒකේ මොකෙක්වත් නැහැ. එයා කරපු දේ ඒ ගාම අර මැද තියෙන පාලම කඩලා දැම්මා. එතකොට අර කොටු වෙච්ච සතා දිහා බලන් හිටියා. ඇස් පිල්ලම් ගහනත දැන් ඉතින් බලන්නේ. බලන්න පිනා පැය 8ක් යනකොට මෙයා දෙගුණ වෙනවා. පැය 16ක් යනකොට 4 ගුණයක් වෙනවා. එන්නේ වැඩෙනවා. ඔන්න ඉස්සල්ලාම මේ මානවයා කියන සතා මේ විස බීජයක් අඳුරගෙන කොටු කරලා තනි කරලා එයාගේ හැසිරීම බලපෙලාට මේ කියනවා පරිච්ඡින්න ඥානය කියලා. පරිච්ඡේද ඥානෙ. අර සනුවරේදියා බලාන ඉන්නකොට වර්ධනය වෙන බව නම් කියන්න පුළුවන්. ඒකේ සීමාකාරී සාධක වර්ගයක් තියෙනවා. නමුත් පැය කීයකට සැරද වර්ධනය වෙන්නේ කීයකට වර්ධනය වෙනවද? 1 2ට දෙවේ දෙන්නේ 3 4 බෙදනවා කියලා ඒ වෙනම මොනක්වත් විස්තරයක්වත් බලන්න බෑ සමස්තේ. ඒකයි ඒ ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ දුඩංගොඩ බදාගත්තට ගියාට එකක්වත් බදා ගන්න බෑ. ඔය එකක් අතින් ගනි. අපි මේ වෙලා තියෙන සංසාරේ මේ සේරම බදාගෙන මේ රූප කියන එක බදාන රූප පිළිබඳව කටමැද දොඩවනවා. එකක්වත් හරියට වෙන් කළ දැනගන්නේ නැහැ. ඉතින් එකක් වෙන් කර ගැනීමට නාම රූප පරිච්ඡේද ඥානේ එක රූපයක් පිරිසිඳ දැනගන්න ඕන. ඒ පිරිසිඳ දැන ගැනීම සඳහා නැත්නම් මේ දේශනා කරගෙන යනකොට
අලුතෙන් භාවනාවට එළඹිච්ච කෙනෙකුට භාවනා උපදේශයක් වශයෙන් ගත්තොත් දෙන්න ගියොත් කියන අපි මේ සම්බන්ධයෙන්මුත් අපි බුදුහාමුදුරුවෝ අදහුවා වගේ තමයි. බුදුහාමුදුරුවෝ සන්න කියලා පැවිදුණත් ඇත්ත තමයි. බුදුහාමුදුරුවෝ යටතේ අපි භාවනා කරනත් ඇත්ත තමයි. බුදුහාමුදුරුවෝ ආව තමයි. මේ බුදුහාමුදුරුවෝගෙන් අහගමු මෙන්න මේ වැඩේට අර මනුස්සයා විස බීජයක් අල්ලගෙන මේ නැටුවේ මම මොකක්ද අල්ලගන්නේ කියලා. ඉතින් බුදුරජාණන් කියනවා සතෝ වස්ස සති සතෝ පස්ස සති. හුස්මක් අරගන්න. ඒ අන්වීක්ෂය තමයි සතිය කියන්නේ. සතියෙන් හුස්ම ගන්නවා, සතියෙන් හුස්ම හෙලනවා. ඉතින් අන්නේම මේ ගත්ත ආශ්වාස ප්‍රශ්වාස කියන දැන් අපි මේකට කියන්නේ ආනාපාන සති භාවනා කියලා උනක් කියන්න පුළුවන්. කොහොම හරි මේ සතිය ආලෝකයට දාපු ගමන් මේ ආශ්වාසය සහ ප්‍රශ්වාසයෙන් ආශ්වාසය ප්‍රශ්වාසය වෙන් වෙන්නේ කොහොමද? ඔක තමයි පරිච්ඡේද ඥානය කියන්නේ. ඔක තමයි පරිච්ඡේද ඥානය කියන්නේ. ඉතින් අන්නේ වෙනස දැනගන්න ලෝකයෙන් හිත අයින් වෙන්න ඕන. ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනසක් තියෙනවා. දැන් මම මේක තවදුරටත් අරමුණට සමීප වෙලා උච්ඡන්න වෙලා ආසන්න වෙලා මේ දෙක අතර වෙනස බලන සුළු මට්ටමට යන්න සතිය මොන තරම් එල්ල වෙන්න ඕනද මුලිච්ච වෙන්න ඕනද එතකොට තමයි අපිට ආනාපානෙ පේන්නේ. ඒකට ආනාපානෙ මතු උනා වෙනවා. නැත්නම් ආනාපානෙ අරමුණක් උනා වෙනවා. එහෙම නැත්නම් ආනාපානෙ එල්ල වුණා වෙනවා. එහෙම නැතිලාට ආනාපානෙ තියෙන එක රූපයක් වෙන්නෙත් නෑ. ඉතින් මස්මින් සති ඉදන් හෝති නෑ. හුස්ම ගන්නවා අපි දන්නේ රාත්තල් ගන්න දන්නේ කොච්චර හුස්ම ගත්තද කියලා දන්නේ. දැන් මේ වෙලාවේ මේ ආශ්වාසයට ආශ්වාස හුස්මට හිතගන්න එයා සම්පූර්ණ ලෝකෙන් අයින් වෙන්න එපායි. මුළු කයේම සිදුවෙන ක්‍රියාවලින් අයින් වෙන්න එපායි. ආශ්වාස ප්‍රශ්වාසය කොටිම්ම කියන ප්‍රශ්වාසයේ තතරින් එපායි. අන්න මේ හේතු ආවොත් විතරයි ආශ්වාසය අපිට අරමුණු වෙන්නේ. එහෙම නැත්නම් අරමුණු වෙන්නේ නැහැ. අරමුණු වෙන්නේ කියන්නේ බල්ලන්ට හැතැම්ම නැහැ වගේ උදේලා හැන්ද වෙනකම් මයි නමාදින වගේ ඇද ඉන්නවා. ඒක කවදාකවත් භාවනාවකට ඒ කවදාකවත් නිවනකට තුඩු දෙන්නේ නැහැ. ආශ්වාස ප්‍රශ්වාසය අදාළ වෙන්නේ නැහැ. ගෝචර වෙන්නේ අරමුණු වෙන්නේ ඒක මේ නිදර්ශනයක් වෙන්නේ. ඒ නිදර්ශනයක් වෙන්න කොච්චර දේවල් පෙළ ගැහෙන්න ඕනද? කොච්චරද කියනවනම් උගදෙනෙක් කියනවා බෑ අප්පා ආනපානි කරන්න බෑ හුස්ම අහුවෙන්නේ නැහැ කියලා. ඒ තරම්ම මේ දෙයට හුස්ම දාගන්න බෑ. ඒක ලොකු එකලසක්. දැන් මේ එකලස කරගත්තට පස්සේ මේ අර විස බීජ වෙන් කරගත්තට පස්සේ පිරිසුදු වතුර බින්දුවට දාලා ඒකේ නිරීක්ෂණය, ඒකේ රචනය, ඒකේ වර්ධනය, ඒකේ පරිණාමය බලාගෙන ඉන්න වටපිට බල බෑ. අච්චර එකලස් කරගත්ත එකට ඇහැක් පිට ඇහැක් තියන ඇහැ කරවිල වෙනකම් බලන්න ඕන. එච්චරක් මොන්නම මිනිස්සු ළඟවත් නැහැ. කිසිම කෙනෙකුට මේ කිසිම වටිනාකමක් නැති මේ හුස්මක් ඉස්සරහින් තියාගෙන ඕකට ඇහක් ගහගෙන චීන කන්නඩියක් දාගෙන ඕකේ මොකද වෙන්නේ? කොහොමද ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙනස් වෙන්නේ? ඊට පස්සේ ආශ්වාසයේ තවත් වෙන් කරනවා මේක මුල මේක මැද මේක අග කියලා. ඉතින් අපි දැනගන්න ගොඩාක් කොච්චර කල්යයිද අපි මේ ආශ්වාසය කියලා දන්නේ මැද විතරයි. හට ගන්න ඉස්සලා කොටසක් තියෙනවා කවදාකවත් හිතලත් නැහැ දැකලත් නැහැ දකින්න ප්‍රයත්නයකුත් නැහැ. හට ගත්තට පස්සෙත් කතන්දරයක් යනවා දකලත් නැහැ දන්නෙත් නැහැ අදාළ නැහැ. ආශ්වාසය කියලා දන්නේ මේ මැද විතරයි. ඒකට පුදුජානක සංගතෝ ඕක තමයි රූපේ කියන්නේ. මේ ආශ්වාස රූපේ. ඔකේ සමුදේ පොඩ්ඩක් බලපන්. ඔකේ සමුදේ බලන්න අර කලින් කියන පෙළ ගැස්ම ඔක්කොම තියාන හෙල්ලෙන්නේ නැතුව එහෙමම ඒක දිගේම අනේකට අපි කියනවා අරමුණට සමීප වීමක්. අරමුණ විග්‍රහ විස්තර සහිතව බැලීමක්. සමස්තයට මේ සමීපස්ත වීමක් කියලා. ඉතින් ඒක ඒ ගුණය ඒ හැකියාව ඒ පින මිනිසෙක් ගාව තිබුණාට මනස කවදාකවත් යොදවන්නේ නැහැ. ඒ මිනිසා ඔය රසමස දේවල් කකා ඇවිද ඉන්නවා මිසක් කවුරුත් එක්ක හරි හැපි ඉන්නවා මිසක් ඒ වගේ දෙයකට යන්නේ නැහැ. අන්නේදී ඈමේදී මේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වෙන් කරගත්තා වගේම ආශ්වාසයේ ඇතුළත තියෙන සංඝටක ටික දැක ගන්න තමයි ඒ ආශ්වාසයේ නතු කර ගන්න පුළුවන්. ඉන්නේ පාලනය කර ගන්න පුළුවන්. නැත්නම් මේ විස බීජ පැයකට 8කට සැරයක් බෙදෙනවා. එතකොට දෙකටයි බෙදෙන්නේ. වැඩි ගන්නට බෙදෙන්නේ නැහැ. මෙන්න මේ තොරතුරු ටිකේ තමයි විස බීජ නාශනය පිළිබඳ කතන්දරේ ලියවිලා තියෙන්නේ. ඒකට විස බීජය කියලා සලකලා බෑ. මේක ලොකු ජයග්‍රහණයක් කියලා ඒක දිහාම බලන්න ඉන්න ඕන. බැරි වෙලාවත් ඒකේ මනුස්සයාගේ බල ඉන්නකොට හැට වැටුනොත් ඒ මනුස්සයා ඉවරයි. ඒක දිහාම බලන්න ඉන්න ඕන. යා කොවිඩ් විස බීජන මීටර් 2ක් ඇතුළත
එහෙම නැත්නම් මේ ඒක මේ ශ්‍රේෂ්ඨ මල පටල වල ගෑවෙන්නේ නැති වෙන පරීක්ෂා කරන්න. ඉතින් ඒ වගේම යෝගාවචරයත් අර ගත්ත අරමුණ ඒක සංසාරේ බැඳ තියෙන තරම් කෙලෙසයක්. අන්නේ කෙලෙසේ අඬුවෙන් අනාත් අඬුවෙන් අල්ලලා මොක වඩන් දාලා අතට ග්ලව්ස් දාගෙන වැඩේ කරනවා වගේ තමයි යා අරඤ්‍යගතෝව රුක්ක මූලගතෝව ශුඤ්ඤාගාරගතෝව නිචීදසි පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කියලා ඔය ඒ විද්‍යාගාරයේ තියෙන ඕන උපකරණ ටික තමයි පෙන්වන්නේ. එතකොට ආශ්වාසය කොටු වෙනවා. ඊට පස්සේ ආශ්වාසයත් එක්කම කොටු කරලා හැරෙන්න ඉතල ප්‍රශ්වාසයට යනවා. ඊට පස්සේ කියනවා ඉති සමුදය ඉති අත්ංගමෝ කියලා ආශ්වාස ප්‍රශ්වාස දෙක දැනගත්තාට පස්සේ යාට තේරෙනවා මේ ආශ්වාස ප්‍රශ්වාසයේ කියන එක ආශ්වාසයක් වශයෙන් අරමුණු වෙන්න විඥානේ වටහිමේ දුවන්නේ නැතුව මේකටම යන්න ඕනේ. එහෙම නැත්නම් මේ එහෙම දුවන්න පටන් ගත්තොත් සද්ද වලටයි වේදන වලටයි හිතවිලි වලටයි ආනාපාන ගැන විස්තර කියන්න බෑ. ඒතකොට මේ විඥාණය මේකට ආපాతගත වෙන එක අපි මානසිකාරය කියලා කියනවා, විත්තක්කේ කියලා කියනවා, චේතනාව කියලා කියනවා. සෑහෙන හැසිරවීමකින් කරන්න ඕනේ. නැත්තම් විඥානේ පිස්සුවෙන්චි වඳුරෙක් වගේ එහෙමේ දුවනවා. එයාට කවදාවත් මේ එක තැනක බලාගෙන චලන් වීක්ෂයකෝ සාමාන්‍ය අන්වීක්ෂයක තියෙන දේ බලන්න පුළුවන් කමක් නැත්තේ නෑ රිලෙවෙකුට වඳුරෙකුට. ආන්නේ වගේ එතකොට මේ පෙළ ගැස්මට තමයි ඉමස්මින් සති කියලා කියන්නේ. එතකොට ඔන්න ආනාපානෙ පේනවා. ඒක නිකන් හරියට මැජික් එකක් කරලා පෙන්නනවා වගේ. එහෙම නැත්නම් මේක සමස්තේ අපි අවුල් කරන සමස්තෙන් අපි එකක් වෙන් කර ගන්නවා. ඉතින් අපිට ඒ තරමටවත් එකක් වෙන් කර ගන්න බෑ මොකද අපිට සමස්තේ මොහොතකටවත් වෙන් වෙන්න බෑ. ඒක ලේසි නෑ. මිනිස්සු බොහොම අමාරුවෙන් තමයි මේ ලෝකේ උපයන්නේ. උපයගත්ත ලෝකෙ මොහොතකටවත් වෙන් වෙච්ච පමණින් ආස්වාසයට හිත යන්නෙත් නැහැ. ආස්වාසයට හිත ගිය පමණින් ආස්වාසයේ මුලැමැදාක දකින්න හම්බෙන්නෙත් නැහැ. ඒක ප්‍රසවාසයත් එක්ක සංසන්දනය නැමෙවුවා විද්‍යාව පැත්තෙන් බැලුවත් මේ එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම මේ තාක්ෂණයේ පැත්තේ ගත්තත් PhD level එක මේ කතා කරන්නේ. මේ තාක්ෂණ උගන්වන පන්තියකවත් 8 පන්තියකවත් 10 පන්තියවත් නෙවෙයි. PhD level එකක් තියෙන්නේ. බුදුජානකේ කැත්ත නැතුව එහෙම දෙයක් සෝපාගයෙන් බලාපොරොත්තු වෙනවා. එහෙම දෙයක් සුනිතගෙන් බලාපොරොත්තු වෙනවා. එහෙම දෙයක් පණ්ඩිත සාමණේරගෙන් බලාපොරොත්තු වෙනවා. සංකීර්ණ සාමණේරගෙන් බලාපොරොත්තු කරලත් පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ මේක මේ හැකියාව තියෙනවා බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ බෑ බෑ. බෑ කිව්වොත් බෑ. එහෙම කරන කෙනෙක් එක බුදුහාමුදුරුත් එක්ක කන්දක්වත් නගින්න හම්බ වෙන්නේ නැහැ. බුදුන්සේ කියන ඔබට පුළුවන්. හැබැයි ගොයියෝ ඔහොම බත් කාලා බුදියාගෙන ඉල්ල හරියන්නේ නැහැ. මෙන්න මේ විදිහට එකලස් වෙන්න ඕන. එකලස් වෙනකොට මේ ආස්වාසයේ මුලිච්ච වෙන්න ආස්වාසයේ ආපాతගත වෙන්න මෙන්න මේ පසුබිම් සාධක අවශ්‍යයි. ඒ සේරම තියෙනවා. හැබැයි එකලස් වෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. මේ විදිහට එකලස් වුණොත් ආස්වාසයේ උනත් එකයි ප්‍රස්වාසයේ උනත් එකයි බිම්බි උනත් ඇකිලිම උනත් එකයි ඔක්කොම රූප ධර්ම තියෙන්නේ. ඒවට තියෙනවා ඒකටම ආවේනික ලක්ෂණ වර්ගයක් තියෙනවා. සියලු රූප වලට ආවේනික ලක්ෂණ වර්ගයක් තියෙනවා. ඔය ටික විද්‍යාඥයෝ අල්ලගත්තේ මේ විද්‍යාඥයෝ තඩමලා නෙවෙයි. ඒව බුදුරජාණන් වහන්සේ ඊට කලින් පෙන්ලා දීලා තිබ්බා. මේ දෙයක් දිහා බලනකොට පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ කියලා දෙකක් තියෙනවා. ඒ පෞද්ගලික ලක්ෂණ තමයි විදුහුරු ගතිය. පොදු ලක්ෂණය තමයි ආගම කියන්නේ. ඉතින් ආගම දන්න මනුස්සයා පෞද්ගලික ලක්ෂණ බලන්න යන්නේ. පෞද්ගලික ලක්ෂණ බලන්න යන කෙනා ගාව පොදු ලක්ෂණ පිළිබඳ හැඟීමක් නැහැ. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ අංශ දෙකේ. දැන් මේ සරුවචනාංශය තමයි ඉස්ලාම් වතාවට මේ විභජ්‍යවාදයයි සමස්තය බැලීමයි කියන දෙකම එකතු කරලා මේ කිසිම ධර්මයක් දන්නේ නැති කෙනාට මේ ආස්වාස් ප්‍රසවාසය බලන්න දීලා මේ හට ගන්න හැටි මේ මැද මේ අග බලන්න. ඒතකොට ප්‍රසවාසය යහපැත්තෙන් තියාගන්න. මේ දෙකේ වෙනස බලන්න. ඒ දෙක බලා ඉන්නකොට ටික වෙලා කරන ඕන සද්දයක් එනවා. ඕන වේදනාවක් එනවා. ඕන හිතවිල්ලක් එනවා. ඉතින් ඉසాత බැඳගෙන යනවා කොහොමද කරන්නේ? මේක තියෙද්දි අරක බලන්න බෑනි කියලා. බලන්න බෑ තමයි. පුළුවන් කෝ පුළුවන්. කරදර මැද බලන්න පුළුවන්. කරදර නැතුව බලන්න පුළුවන්. මේ විදිහට මේ යෝගාවචරයේ මේ සතිය වැඩනකොට ඒ කාරණා තියෙනකොට මේ කාරණා සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේවා අතර හේතුක වාදයක්වත් නැහැ. විෂම හේතුක වාදයක්වත් නැහැ. මේ අතර තියෙන්නේ අන්තර් සම්බන්ධතාවයක්. එක හේතුවක් නිසා එක හේතුවක් ඵලයක් පළ වෙන්නෙත් නැහැ. ඒකට අදාළ හේතු ටික නිසා අදාළ ඵල ටික පහළ වෙනවා. ඒ ඵල ටික තව දෙයකට හේතු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ හේතුඵල ධර්ම පිළිබඳව ඉමස්මින් සති ඉදං හෝති කියන එක දැනගත්තට පස්සේ යා මේ එහෙම නොවෙනවා නම් පාලනයක් අතර ගන්න බැරි ලෝකය එහෙම නැත්තම් පාලනයක් අතර ගන්න බැරි ලෝකය මේ හිත
පාලනය කරතර ගණ්ඩ කොන පාද ගන්න. මේ මීහරකා මෙන්න මෙතනින් ඇල්ලුවොත් කීකරු වෙනවා. මෙන්න මෙහෙම කරගත්තොත් නාස්ලනු දාගත්තොත් කීකරු වෙනවයි කියලා මේ මහා විශ්වයේ මේ තියෙන මේ කාරණාව සමස්තයක් වශයෙන් බැලුවොත් නම් ආණ්ඩුමට්ටු කරන්න බෑ තමයි. හැබැයි ඒකේ අර මර්මස්ථානේ අල්ලනවා. නිලයේ අල්ලලා තේරෙන පටන් අර ගන්නවා මේ රූප නම් මේකේ මෙච්චරයි තියෙන්නේ. මේකට පෞද්ගලික ලක්ෂණ කියලා එකක් තියෙනවා. ඒව තමයි පරිච්ඡේද ඥාන ඉගෙන ගන්න. පෞද්ගලික ලක්ෂණ එක ඉගෙනගෙන ඒ රූපයේ 11 ආකාරයේ දැක්කනම් එයාට තේරෙන පටන් ගන්නවා ඕනම රූපයක තියෙන 11 ආකාරය විතරයි. ඔයින් එහාට දෙයක් නැහැ. ඉතින් ඒ නිසා එක රූපයක තියෙන එක ලක්ෂණයට අනන්‍යතාවය කියනවා. රූපේ ඔක්කොටම තියෙන පොදු ලක්ෂණයට සංකත ලක්ෂණය කියලා කියනවා. මේ අනන්‍යතාවයේ ඉඳලා ආශ්වාසයේ ඉඳලා ප්‍රශ්වාසයයි ආශ්වාසය දෙකතු කරලා මේ හුස්ම ගත්තත් එකයි පිම්බීම හැකිලින් බැලුවත් එකයි වම දකුණ බැලුවත් ඔක්කොගම තියෙන එකමයි කියලා ඒ තැනට යන අතර ගමන තමයි මේ යෝගාවචර කියන්නේ පෞද්ගලික ලක්ෂණ බලනකොට හරි රසවත්, හරි උනන්දුයි, හරි සිද්ධි බහුලයි, හරි වේගයි, හරි විදුහුරුයි. සමස්තයට යනකොට හරි කම්මැලි, හරි නීරසයි. දෙක අතර වෙනසක් නැහැ. ඔක්කොම හැඳි ගෑවිලා ගිහිල්ලා. ඉතින් ඒ නිසා යෝගාවචරයෝන්ගේ 98කට වැඩි ගාණක් කියන්න පුළුවන්. ඒ පෞද්ගලික ලක්ෂණයේ ඉඳලා පොදු ලක්ෂණයට මාරු වීමේ කටයුත්ත දරා කියා ගන්න බෑ. ඒ වෙනකොට මේ බල හිටපෙක වෙන දෙයක් වෙලා. එහෙම නැත්නම් මේ වෙන් කරගත්ත විස බීජ ටිකක් වෙලා බලනකොට තේකක් බීලා බලනකොට දෙකක් වෙලා. ආයෙත් එකක් පස්සේ ගිහලා බලනකොට හතරක් වෙලා. දැන් මේක දිහා බලන් හිටියේ නෑනේ. ඉතින් ආයතන මේක දෙයයන් ආංශිකය. එතකොට අර ගොඩක දිහා බලනකොට නම් අප්පා ඒක මොනවාකට හොයන්න බෑ. ඒකේ පුදුම වෙනසක් වෙලා. ආන්න මේ විදිහට මේ ඇති කල්ලි මේ වන්නේ කියන මේ ධර්මතාවයේ තුල පුදුමාකාර දර්ශනයක් හදා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපි ඔය චින්තාමය ඥාන වලින් කරන්නේ. එimhe කෙරුවට පස්සේ මේ යෝගාවචරයට භාවනා ගමනේ ප්‍රතිපදාව තුල කොහොමද මේක වෙන්නේ කියන තමයි ඉස්සල්ලාම නාම රූප පරිච්ඡේද ඥානය කියලා ආස්වාසය මෙහෙමයි ප්‍රස්වාසය මෙහෙමයි කියලා මෙනෙහි කිරීම ගත්තොත් ආස්වාස ප්‍රස්වාස දෙක රූප ධාතු වලට වැටෙනවා. ආස්වාස වල ආස්වාස කියලා මෙනෙහි කිරීම නාමය වෙනවා. ප්‍රස්වාස වල ප්‍රස්වාස කියන නාමය වෙනවා. ඉතින් මේ විදිහට ඒ දේට ඒ නම දීගෙන කොච්චර හුස්ම රැලි ගන්න බලන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒ යෝගාවචරයට පෙත් දෙකක් හම්බ වෙන එකක් තමයි ඒ සමත ක්‍රමයේ ආරමුණත් එක්ක හොඳටම සමීප වෙලා ඒ ආරමුණට নিমগ্ন වෙලා අර ලෝකයෙන් අයින් වෙච්ච එක තහවුරු කරගෙන මේක ඇතුළටලා ඉන්න පුළුවන්. එහෙම කරලා හෝ නැතුව මේ එක දිගට බලනකොට ආස්වාස් ප්‍රස්වාස දෙකේ නැත්නම් ආස්වාසයෙන් ආස්වාසයට ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට යම් හෝ පරිණාමයක් තියෙනවද කියලා මේ Tamanට සතිය පිහිටවා ගන්න උදව් කරපු මේ අරමුණේ විමසුන් නුවණ දාලා විපස්සනා ඥානෙ දාලා අරමුණේ වෙනසක් තියෙනවද කියලා බලන්න කවදාකවත් හිතෙන්නේ නැහැ සිද්ධාර්ථ කුමාරයා මේ ලෝකේ පහළ වුණ නැත්තම්. ඒක තමයි සිද්ධාර්ථ කුමාරයාගේ සිද්ධාර්ථ තාපසතුමාගේ සුවිශේෂ ලක්ෂණය. මේ බලාන ඉන්න දේතිය මුළු ලෝකෙම අයින් කරලා එකක් අඩු කර ගන්නවා. අපි ලෝකේ කියලා ගන්නවා ඒකට. මේක නැත්තම් කර්මස්ථානේ කර ගන්න. ආස්වාද ප්‍රසවාස ලෝකේ. ආස්වාද ප්‍රසවාස කය. ඒක දිහා බලන්නේ ඒක නිස්තිරව පවතී කියන අදහසෙන් නෙවෙයි. ඔච්චරයි වෙනස. ඒ සිද්ධාර්ථ තාපසතුමාගේ අනික් බලන කට්ටිය. අනිත් ඔක්කොම බලන්නේ මේ ආස්වාදයේ හොම පිටුසිතුමක් වගේ තියෙන්න ඕන. නැත්තම් කොහොමද බලන්නේ? ප්‍රසආසයත් එහෙම තියෙන්න ඕන. නමුත් බලාන ඉන්නකොට මේකේ වෙනසක් ඇති වුණොත් ඒක මේ රූපේ මෙතෙක්කල් හංගගෙන හිටපු බලාගෙනම හැප්පිට හැක් තියෙන බලහන්ට ඔපේන වස්තුවක් කියලා ඒක බය නැතුව තව කෙනෙකුට කියන්න මේ හැම රූපෙකම තියෙනවා විපරිණාමයක් විපිරියාසයක්. අන්නේ විපිරියාස ලක්ෂණය හැම රූපෙටම පොදුයි. ඕන එකෙන් බැලුවොත් පේනවා. එක එක ක්‍රම වලට පෙන්නනවා. හැබැයි ඔක්කොට පොදු ලක්ෂණක් කියලා. ඉතින් ඒ විදිහේ විප්ලවීය දර්ශනයක්, ඒ විදිහේ රැඩිකල් වාදී දර්ශනයක් ලෝකයා තුල තිබුණෙම නැහැ. කවුරු හරි කිව්වොත් මේ ලෝකෙම දෙයයන්ාච හැම එකටම මුල දෙයයන්ාච කීම දවසක වෙනස් වෙන්නේ නැහැ. ඒකෝ ਸਰව ව්‍යාපී, ਸਰව බලධාරී හැමදේම කරන්න පුළුවන් ශක්තිය තියෙන කතා කරන්න දෙන්න එපා. කතා කිරුවොත් අපාය යනවා. දැන් මේ ලෝකේ මේ සිද්ධාර්ථ ගෞතමතුමාට උනේ ඒකට අඩු කරන ගිහිල්ලා මේ හැමදේම
රූප ලෝකෙම වෙන මේ පුංචිම අංශුවට අරන් බැලුවත් ඒ වෙනස්ම ලක්ෂණයක් තියෙනවා. එහෙම නිට්ටය බවක් නැහැ. ඉතින් මේක ලෝකයට කියන එක මේ මුළු ලෝකෙම තියෙන නිට්ටය සංඥා. රූප කියලා කියනකොටම නිට්ටය සංඥාවක් තියෙනවා. භෞතික ලෝකේ තියෙන නිට්ටය සංඥාව. ඒ රූපේ පුඩිම කොටසට ගෙනියලා අනිච්චං කියලා කියනකොට ඒක කියන්න පුළුවන් වෙන්නේ රූපේ හටගත්ත ගමන් අනිච්චතාව ඉතාම ශීඝ්‍රයි. මැද කොටතේ හුඟක්ම අඩුයි. ගෙවෙන කොටත් අනිච්චතාව හුඟක් ශීඝ්‍රයි. ඉතින් අර හට ගන්න කොටයි ගෙවෙන දෙක මනුස්සයා ජීවිතය අමතක කරලා තියෙනවා. එයා ශිෂ්ටාචාරය මේ දෙකම ගන්නෑ. මේ දෙක මැද තියෙන මේ රූපයේ තිතස්ස අඤ්ඤ තත්තං කියන එකේ තමයි මේ මුළු කෝලම තේරම තියෙන්නේ. එයිසයිගේ තිතියක් අල්ලගෙන තියෙනවා. ඒ ස්ථාවරයි කිය. එතනින් තමයි ආගම හැදෙන්නේ. මේ අඤ්ඤ තත්ත භාවයේ තිතියක් කියලා දාපු ගමන් එතන ආගමක් හැදෙනවා. ඒකේ කණු බසලා ජම්බාර බසලා අර ගොඩ නැගිලි මේඩ ගොඩ නැගිලි ගහන. නමුත් මේ තිතස්ස අඤ්ඤ තත්තං කියලා ওই තිතියක් කියලා ගත්තට ඒකේ තියෙන වෙනස් වෙන බවක්. අන්නේ වෙනස් වෙන බව දැක ගන්න මුලට අදින එක තමයි අපි ඊයේ දවසේ කතා කරේ. ඒක අපි ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තගම. ඊට පස්සේ දැන් අද කියපු ඉමස්මින් සති ඉදං හෝති කියන පාඩේ අතරමැද තියෙනවා ඉති වේදනා. ඉති වේදනාය සමුදය. ඉති වේදනාය අත්තගම. ඉති සංඥාය සමුදය. ඉති සංඥාය අත්තගම. ඉති සංඛාරාය සමුදය. ඉති සංඛාර අත්තගම. ඉති විඥානස්ස සමුදය. ඉති විඥානස්ස අත්තගම. මෙන්න මේ පහේ ඇයි මේ නම් කර මේ පහ කියන්නේ වෙන ලෝකෙ මොකක්වත් බලන්න ඕන ওই පහ විතරයි අපිට නිවන් දකින්න හෝ සංතාරට යන්න අවශ්‍ය කරන්නේ. ඊට එහා ගොඩාක් දේවල් තියෙනවා. භෞතික විද්‍යාව තියෙනවා, රසායන විද්‍යාව තියෙනවා, ඥාන විද්‍යාව තියෙනවා. ඔය කොන මගුල බැලුවත් මේ Tamanටම අදාළ මේ Taman ළඟ තියෙන මේ පහ බලන වගේ නෑ. ඉතින් පසුගිය අවුරුදු 200ම මානව ගීත සම්පූර්ණයෙන්ම පිටට යොමු කරලා මේ ඕක බලන්න එපා අරක බලපන් කියලා එක එක රෙද්ද උස පෙන්වන්න පටන් ගත්තා. ඉතින් කියලා හලාගෙන ඒක දිහා බලන් හිටියා මිසක්කා මේ රූපේවත් වේදනාවත් සංඥා සංකාර විඥාන කියලා මේ ඇතුළත බලන ක්‍රමය ඉන්සයිඩ් කියන එක පැත්තකට දාලා බාහිරට යන්න පටන් ගත්තා. අවුට්සයිඩ් වෙන්න පටන් අරගත්තා. ඉතින් අන්න ඒකටයි මේ අවුරුදු 2600 ට ඉස්සෙල්ලා මේ සරුවච්චන්සේ දේශනා කරන එක තථාගතයන්සේගේ සුවිශේෂ බලයක්. මේ රූපේ දැනගත්තා වගේම වේදනාව ගත්තත් ඒ වේදනාව හටගන්න ඉස්සෙල්ලා ඒ වේදනාවට සැප වේදනා දුක් වේදනා දත එකක්කම බඩ එකක්කම ඉෂ එකක්කම කියලා නම් දාන්න ඉස්සෙල්ලා ඒක හටගන්නකොට ඔය ඒ නම් වන මොකක්වත් නැහැ. කොතනදී හරි අපි නමක් දානවා දාපු ගමන් දොස්තර කෙනෙක් පහලනවා දාපු ගමන් බේතක් පහලනවා දාපු ගමන් පොතේ පිටුවක් තියෙනවා අන්නාවල් ලෙඩේ කිය. හැබැයි ඒක එnde එතෙන්ද එනකම්ම ඒ නමක් ගමක් වයිස මොකක්වත් නැහැ. ඒතන තමයි බේතට උත්තරේ තියෙන්නේ. දොස්තර කෙනෙක් නම දාලා වාට්ටුවක නම දාලා බේතක නම දැම්මනේ බිස්නස් එකක් විතරයි එතන තියෙන්නේ. ඒක තමයි අද ලෝකේ තියෙන්නේ. ඒක නිසා මේ අපි කිව්වොත් වේදනාවක් කියන්නේ නිවන් දකින්නේ. අද වේදනාවක් කියන්නේ දොස්තරට හම්බ කරන්නයි. වෛද්‍ය සාත්‍රයට හම්බ කරන්න. උඹට වේදනාකාරට කියන්න තු ඉන්න බෑ. අපිට කියන්න ඕනේ. අපි තමයි ඊට පස්සේ ඔය බලාගන්නේ කියලා සිංහල වේදකම් කරන්න බෑ. අපි කිව්වොත් වෛද්‍ය සාතික දෙන්නේ නැහැ. ඉංග්‍රීසි වේදකම් විතරයි කරන්න පුළුවන්. ඒක විතර වෛද්‍ය සාතික දෙන්නේ. ඒක තමයි ඉන්ෂුරන්ස් ගෙවන්නේ කියලා අම්බෝ මේක වවාගෙන කන තරම්. ඒ වේදනාව. සංඥාවත් ඒ වගේම තමයි. අපිට මුලිච්ච වෙන කොයි දේ මුලිච්ච වෙලා කොච්චර වෙලාවක් යනවද මේක හඳුනා ගන්න. සංඥා කරන්න. ඒ සංඥා කරන්නේ අපි ළඟ තියෙන සීමිත සංඥා ටිකක් එක්ක විතරයි. අපිට මේ ලෝකයේ පිළිබඳ ඔක්කොම සංඥාවල් නැහැ. ඉතින් සීමිත සංඥා ටික අපේ ඔළුවට එන්නේ අවුරුදු 6න් පස්සේ. ඒකේ හරහා තමයි බලන්නේ. ඉතින් බල්ලා අපි අනිත් එක්කනත් ඒ විදිහටම පේනවා ඇති පේනවා කියලා හිතන් තමයි කටයුතු කරන්නේ. නමුත් අපිට මේ ලෝකේ වෙනස් වෙන දේවල් වල සංඥා කරන තරම් වෙලාවක් මොනම දෙයක්වත් හිටින්නේ නැහැ. ඒ නිසා නිවනට ලං වෙනකොට අනිමිත්ත කියන එකක් වෙනවා. අනිමිති කරන්න බැරි තත්ත්වයක්. ශූන්‍යයි කොච්චරද කියන තරම් වේගෙ වෙනස් වෙනවා. නම කියලා හැරෙනකොට ඒ නම නැහැ. ආනේ තරම් මේ හැබැයි ඒකේ මුලදී එහෙම නැහැ. මුලදී නම් කරන්නම කියන. ආස්වාසිය කියලා නම් කරන්න. ප්‍රස්වාසිය කියලා නම් කරන්න. ඊට පස්සේ තේරෙන පටන් ගන්නවා ඒක හිතින්නේ නැහැ. එහෙම නම් කරන්න අවශ්‍ය නැහැ. ඉබේම වැඩේ යනවා. යනකොට තියෙන මේ නාමකරණය නිසා කොච්චරක් දේවල් කෙලසෙනවද කියන. ඕනම දෙයකට නමක් දාපු ගමන් ඒ දේ කෙලසෙනවා. නමක් දාන්න නැතුව ඉන්න බැරි තරම් අපේ හිත
ඒ නාමකරණය කියන ඇබ්බැහියට වැටලා ඒ නාමකරණය හැම පැලයක්ම නාමකරණයට ලක් කරා. හැම සතෙක්ම නාමකරණයට ලක් කරා. ඉතින් ඒ සඳහා ද්විත්‍ය නාමකරණය අතුනාට පස්සේ විද්‍යාවෙන් බුදුම්මී අපි බොට්නි කරනකොට සෝලොජි කරනකොට ඉතින් ඒ වර්ග ಜಾති ආගම් දාලා හැම සතෙක්ම දාගෙන යනවා. ඉතින් ඒ නාමකරණය කරපු එකාට ඒ සත ආයිතු වුණා වාගේ. ඒක හරි ලස්සන වැඩක් තියෙන්නේ. දැන් අපි ළඟ දන්නේ නැති මලක් දැකලා ඒ මලට නම කරපු එකාට පේටන්ට් රෙකෝඩ් කරන්න පුළුවන් මම තමයි මේ මල දැක්කේ. ඒක මගේ. ඊට පස්සේ ආයෙත් කාටක ඒක රිසර්ච් කරන්න බෑ. ඒක මේ මගේ බුද්ධියට සින්න වෙලා. මෙහෙම සතෙක් මම දැක්කා. මේ සතාගේ දිග පල්ල මෙහෙමයි. මේක මම රෙජිස්ටර් කරනවා බලන්න තියෙනවද කියලා පරණ වාර්තාව නැත්නම් ඔන්න මම රෙජිස්ටර් කරන්නේ. ඊට පස්සේ ඌගේ අප්පා වෙනවා මේ දැකපු එක. ඌට නම දාපු එකවා. ඊ තරම්ම වශීකරණයක් තියෙනවා මේ නාමකරණය. මේ කවුද මිහිඳු මහරහතන් ශෛල රජුරණ 30 කියලා නම කතා කරපු ගමන් රජුර හොල්මන් වෙලා ගියා. ඒක මගේ නම කතා කරලා කියන්න කවුද දන්නේ කියලා. ඊච්චරයි බණ මොකොත් ඕනේ නැහැ. මහා චූලපද අත්තිපදව මහත්තිපදව මොකොත් ඕනේ නැති ඉස්ස. ඒක මේ රජුරවන්ට නම කියලා කතා කරනවා. නම කියමනේ තරම්ම වශයක් තියෙනවා. හැබැයි ඒක මේ සංඥාව නිසා ඇති කරගන්න දෙයක්. අපිට ඒක නැති වුණොත් එහෙම දැන් කොවිඩ් වලින් ඔක්කොම ගියා හැබැයි. දැන් ඉතින් ඒ වගේ නම් කරගෙන හිටියත් කොයි එකකටත් කොවිඩ් හැදෙනවා. කොයි එකක් පෙන දාලා මැරෙනවා. ඒ නිසා ලොක්කය පොඩ්ඩය අනම්මනම් මොකක් නැතුව ගියා. ඒ කට්ටිය අර පරණ නාමකරණේ වැඩක් නැහැ. ඒ කියන්නේ ඒක තියෙන බොරුව තේරෙන්න පටන් අරගත්තා. ඊට පස්සේ සංස්කරණය කිරීම කියන්නේ එහෙම නමක් දාගත්ත එක පොඩ්ඩක් හරි හැඩ වැඩ කරන්නේ නැතුව සංස්කරණය කරන්නේ නැතුව ඒකට නිකන් මේ පලිප්පුවේ දාන්නේ නැතුව උම්මලකට ටිකක් දාන්න නැතුව පාවිච්චි කරන්න බෑ අපිට කවදාකවත්. ලෝකේ තියෙන කිසිම දෙයක් ඒ විදිහට පාවිච්චි කරන්න බෑ. ඒක අපි මේ හැඩ වැඩ දාන සූප ශාස්ත්‍රයට දානවා, ගෘහ නිර්මාණ ශිල්පයට දානවා, අරේක දානවා, මේක දානවා. දාලා ඒ නිර්මාණ ශිල්පේ මගේ කියනවා. ඒ රෙසිපි එක මගේ කියා ගන්නවා. ඉතින් මේ සංස්කාරවල තමයි අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ගත කරන්නේ. අපි විසින් යමක් කරනවා. මේ හැම එකකම මේ පුද්ගලයාට ආවේනික සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. හැම කෙනාටම හැම සංස්කරණෙම කරන්න බෑ. ඒවා කෙරෙන්නේ බබා උපන්න හැටි ලබා උපන් හැටි තමයි බබා හම්බ වෙන්නේ. ඉතින් භාවනා කරනකොට මම කරන සංස්කාර ටික මේකයි කියලා දෙකක් දැකපු ගමන් අපි ඒකත් එක්ක ගැටෙන හැටි ප්‍රතික්‍රියා කරන හැටි ඒක ආවේනික ලක්ෂණයක් තියෙනවා. ඒක හැබැයි උනාට පස්සේ බල්ල වැඩක් නැහැ. වෙද්දි බලන්න ඕන. එතකොට ඒ අණුව ඇහැටද විඥානයන්නේ කනටද නාසයටද දිවටද කියලා ඒ විඥානේ යන්නේකේ හැටි තමයි ඒක රූපයක්ද සද්දයක්ද ගන්ධයක්ද රසයක්ද බවටපත් වෙන්නේ. ඒක එකක්වත් කල්ලාතෝපත් වෙලා නැහැ. ඒපත් වෙන්න පුළුවන් බව තියාගෙන ඒකම තක්කාය දිටියට දාගෙන ඒ එක එක බවටපත් වීම අර අපාගත වෙලා පව් කරමින් අකුසල් කරමින් ඒකට පශ්චාත්තාප වෙනවා මිසක්කා මේක මේ විඥාණයට පුළුවන් අනිදස්සනව ජීවත් වෙන්න. අපපතිත්වව ජීවත් වෙන්න. ආපෝ ඒක මහා කාලකන්ණි ජීවිතයක් නේ කියලා ඒකට කැමති නැහැ. අපිට ඕනේ විඥාණයෙන් වැඩ අරගන්න. විඥාණය කරන හරියක් අකුසල්. ඒ මොකද විඥානේ වැඩ කරන්නේ අවිද්‍යාව නිසා ඇතිවෙච්ච සංස්කාර වලින්. අවිද්‍යාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන. විඥාණයට ගොඩ පෙරකතු කරන් දෙන හරියක් දෙන්නේ සංස්කාර. සංස්කාර කියන්නේ විඥානකෙම දරුවෙක්. එයා සංස්කාර ඔක්කොම ආයුධ ටික ගන්න අවිද්‍යාවයි. අවිද්‍යාව තියෙන තාකල් සංස්කාර කරනවා. සංස්කාර තියෙන තාකල් විඥාණයට නිකන් ඉඳ තියන්නේ මොකක් හරි දෙයක යොදවනවා. ඊට පස්සේ ඒ විඥානේ මේ රූපද සද්දද ගන්ධද රසද කිය බල මම සහ මම නොවේ කියන මේ වෙනස ඇති කරලා ඉතින් අර හති කරගත්ත මේ අනන්‍යතාවය මම අන්කට්ටේ නෙමෙයි මම වෙනයි කියන්නේ ඒක ඔප්පු කරලා දෙන්න ගහපා දෙන්න තමයි මේ ගමන යන්නේ. ඉතින් ඒව පිළිබඳව මේ යාන්ත්‍රණය කියලා මේකට කියන්නේ දකින්න පුළුවන් වුණොත් කාට හරි තේරෙයි මේ මොන තරම් පිස්සුවක්ද කෙලින්නේ. පිස්සු වැඩි වෙන්න ද්‍රව්‍ය පරිභෝජනේ වැඩි, ඝර්ෂණේ වැඩි, ඒ මනුස්සයා පෙලෙනවා වැඩි තේරෙනවා. හැබැයි මේ වලිගේ උඩ වාඩි වෙලා වලිගේ රිදෙනවා කිය ඉන්නවා. ඔලි වලිගේ ගසලා නේ වාඩි වෙනවා. ඒක රිදෙන්නේ නැහැ. ඒ තරම්ම සරල දෙයක් තියෙන. හැබැයි ඒක පේන්න මුලට යන්න ඕන. සංසිද්ධියේ මුලට යන්න ඕන. ඒ මුලට යෑම තමයි පටිච්චසමුප්පාදේ කියන්නේ. ඉතින් ඒ නිසා ඒ භාවනාවේ
නාම රූප පරිච්ඡේද ඥානෙ කියලා ඒ වෙලාවට ඔක්කොම අල්ලන්න යන්න එපා. Taman ප්‍රකට වෙච්ච දෙයක් අරගෙන කටයුතු කරන්න පහු වෙනකොට ඒක ඉතින් විලල් වෙලා යයි. ගියාට පස්සේ හැම දෙයක්ම එහෙම ආපాతගත වෙන්නේ හේතුවක් ඇතුව කියලා. ඒකට අදාළ හේතුව තේරෙන පටන් ගන්නවා. ඒ හේතුවත් අහේතුක නෙවෙයි. කිසිම හේතුවක් නැතුවත් නෙවෙයි. අදාළ හේතුවෙන්මයි සිද්ධ වෙන්නේ. එහෙම නැතුව විෂම හේතුක වෙන්නත් බෑ. ඒ වගේම අදාළ හේතු ආවොත් වළක්වන්න බ්‍රහ්මයටත් බෑ. මට පුළුවන් නිරීක්ෂකෙක් වෙන්න. හැබැයි මම මගේ නිරීක්ෂණ තුලින් ගත්තාම පේනවා ඒක තමයි ඔක්කොටම වෙලා තියෙන්නේ. නමුත් කිසිම කෙනෙක් එහෙම හිතන්නේ ඒගොල්ලෝ කියන මේක මම කතෝලික නිසා කතෝලික දෙයයන් ආන්ති කෙරුවා. මුස්ලිම් නිසා මුස්ලිම් දෙයයන් ආන්ති කෙරුවා. එහෙම නැත්නම් Hindu නිසා Hindu දෙයයන් ආන්ති කෙරුවා. ඉතින් ඒ ඔය කතෝලික ආගමයි ඒකේ යුදෙව් ආගමයි මුස්ලිම් දෙයියෝ ඔක්කොම එකයි එක මේ ඇවිල්ලා තියෙන්නේ මුල් එක්කෙනෙක්ගේ. එචයි දෙයියෝ එකනම් ඒ දෙයියෝ කියලා තියෙනවා මගේ දරුවන් අතර ගැටුමක් එන්නේ නැහැ කියලා. ඒ නිසා මේ දෙකොල්ල අතර ගැටුමක් එන්න බෑ. නමුත් මේ එකම දෙයයන් ආශ්‍රය පටන් ගත්ත මේ දේ පරණ තෙස්තමෙන්තුව පිළිගන්න යුදෙව්වරු තන්නේ ක්‍රම විරුද්ධයි අලිස් තෙස්තමෙන්තුව. ඒ කතෝලික ක්‍රිස්තියානි වලට කැමති නැහැ. ඊට අමතරව ඒ ඒබ්‍රහම් පිළිගන්න මුස්ලිම් කට්ටිය එක්ක රණ්ඩුව තමයි දැන් හැමදාම ලෝකේ තියෙන්නේ. මේ එකම දෙයයන් ආශ්‍රය හදාගත්ත එක. ඉතින් ඒ දෙයියෝ එක නම් එහෙම වෙන්න ගැටෙන්න බෑනේ පොතේත් ලියලා තියෙනවා. අන්නේ ඒ වාගේ මේ තේරෙන පටන් අරගත්තා මේ මිනිස්සු හදාගත්ත නැත්නම් දෙයියෝ හදපු මිනිස්සයා තුළ දෙයියෝ නැත්තම් ඔච්චර ගැටුම් නැති වෙන්න ඉඩ තියෙනවා. දෙයියෝ නිසා අපිට මේ ਸਰබලධාරී දෙයයන්ාංශ කෙනෙක් දාලා අලි අවුලක් වෙලා තියෙනවා. පුදුමාකාර විදිහට අවුලක් වෙලා. ඉතින් මේ බෞද්ධයත් ඒ ඔය වගේ දෙයියෙක් නැත්නම් සෙලෙක්ක දෙයියෙක් මවා ගන්න. මේ පැත්තට කතරගම මොන රංගවල දෙයියෝ ඉන්නවා. එහෙම නැත්නම් කතරගම දෙයියෝ දාගන්න. එහෙම නැත්නම් සමන් දෙයියෝ දාගන්න. බැන්නම් පත්තින දෙයියෝ හරි ණයට ගන්න. අනිත් උන්දර බණ්ඩර පූජාවල් තියාගෙන මේ මගේ වැඩේ උන්ද කරලා දෙයි කියාගෙන කරන්න බෑ. ਸਰබලධාරී නැති වුණාට දෙවි කෙනෙක් තියානින්. ඉතින් අන්නේ විදිහට අපි නීච වෙන්න ඕනේ නම් Taman නීච වෙන්න ඕනේ නම් කවුරු හරි කෙනෙක්පත් කරන්න ඕනේ. ඒ නීච නොවි බෑ. නීච නොවි බැරි යමක හේතුව දන්නේ නැති නිසා. අපි විෂම හේතුක වෙනවා. අහේතුක වෙනවා. එහෙම නැත්නම් උබ්බේගත හේතුක වෙනවා. ඔක්කොම වෙලා තියෙන අප්පා මට කරන්න දෙයක් නැහැ කියලා. ඉතින් ඔක්කොම මගාරලා දත්තිස් දෙක මැද දිව වගේ තමයි සරුවචනංශ මේ පටිච්චසමුපාදේ පෙන්නලා දීලා තියෙන්නේ. ඒක නිසා නාම රූප පරිච්ඡේද ඥානෙ ඉඳලා පච්චේ පරිග්ඝහ ඥානය දක්වා මහ විශාල ගමනක් තියෙනවා. ඉතින් උංගෝ දෙනේ හරියට පොත් කියනවා ඕක අල්ලා ගන්න. ඒක නෙවෙයි Taman දකින්න දේ හේතුවත් සහිතව බලන්න. මොන දෙයක් බැලුවත් ඔය අපි දකින්නේ දොරට වැඩුවට පස්සේ. අරංගේට්‍රම ඉවර වෙලා. ඊට ඉස්සෙල්ලා කොහොමද ප්‍රകൃතිය මේකේ? බැලුවොත් පුදුම හිතෙනවා. ඉතින් අන්නේ දෙක එනතම මේ නාම රූප පරිච්ඡේදයලා විසුද්ධි මාර්ගේ පෙන්න ක්‍රමයේ හැටියට පච්චේ පරිග්ඝා ඥානෙට යනකොට එතම පටිසම්පාදේ තියෙන්නේ. එතෙන්ට යනකොට චුල්ලසෝතාපන්න වෙනවා ඊයේ මං කියපු තාලෙට. ඉතින් ඒ ටික වෙච්ච ගමන් මනුස්සයර තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන මුළු යාන්ත්‍රණයේ සිද්ධිය වෙන්න ඉස්සල් අවස්ථාව. එහෙම නැත්නම් පූර්වකෘත් නේ ඒවට කියන්නේ පුබ්බ නිමිත්ත. ඊර නගින්න ඉස්සල්ලා අරුණ. ඒ පූර්ව නිමිත්ත බලන්න ගිය මිනිස්සයා මේ සිද්ධිය වෙනකොට පමා බව දන්න. සිද්ධිය වෙනකොට අපි මොනවා කිව්වත් පමයි. මේ සිද්ධිය වෙන්නේ ඉස්සල්ලා සූදානම් ශරීරයේ තියෙනවයි කියන එක. ඒ තමයි අප්‍රමාදී කියලා කියන්නේ. දැන් ඒක ඇත්තෙම නැහැ. මොකද අපිට වෙලා තියෙන්නේ හටගත්ත දේ පිළිබඳ මතිමතාන්තර වලින් ලොකු අවුලක් වෙලා තියෙනවා. හට ගන්න ඉස්සල්ලා මේකේ ප්‍රകൃතිය බලා ගන්න ඊගාව චිත්තක්ෂණයේ අවදි භාවයේ ඊගාව චිත්තක්ෂණේ තියෙන සතිමත් බව ඊගාව චිත්තක්ෂණේ තියෙන සූදානම් ශරීරේ තමයි මනුස්සයන් අයින් වෙලා තියෙන්නේ. ඒකට හේතුව මේ මිනිස්සයා මේ හටගත්ත දේවල් වලට රණ්ඩු කරන්න පටන් අරගත්තා. සුඛෝපභෝගී දේවල් කියලා. අත්‍යවශ්‍යම වූ දෙයක් හටගන්න ඉස්සෙල්ලා මොකක්ද ඒකේ ප්‍රകൃතිය කියලා බලන ගතිය නැති වෙලා තියෙනවා. මම කියන්නේ ඒක සදාකාලික නැතිවීමක් නෙවෙයි. මේ මිනිස්සයාගේ තියෙන මේ බාහිර දේවල් වලට තියෙන ආසාව නිසා භෞතික දේවල් වලට ඉතින් කොයි ඉලාකට මේ පටිච්චසමුප්පාදේ දැක්කන නැත්නම් දක්නා සුළුව බැලුවනම් මේ මහා පුදුමාකාර සංසිද්ධියක් තියෙනවා.
දෙයක් මේ උපදාලා ආලවට්ටම් දාලා සරුව පිටතල ගහලා පෙන්නපු එකේ හටගන්න හැටි බැලුවා නම් එයාට මේ පෙන්නන්න හදන දේ තියෙන සෝබනේ විකාරේ පුස්ස මේකේ තියෙන මායාකාරී ස්වභාවය බලන්න නැතුව ඉන්න බෑ. ඒක දැකීමම ඒ වස්තුව පිළිබඳව නිබ්බිදාවක් නැත්නම් නීරසකමක් පහළ වෙනවා. ඒක හරියට මේ ගොඩක් හැඩවට දාපුවම ගොඩක් කැත ප්‍රകൃතියට වැඩි. ඉතින් සාපේන මේ ලෝකයේ අද අපිට පෙන්වන්නේ මොනතරම් මවාපාප එකක්ද කියලා. අපිත් ලෝකෙට යනකොට සමාජයට යනකොට මොනතරම් මවාපෑමක් කරනවද? තනියම ඉන්නකොටයි මවාපෑම. හොඳට කරදරයක් නැතුව හුස්ම අහුවෙන වෙලාවේ හුස්ම දිහා බලනකොට හුස්ම අහුවෙන්නේ නැතුව බුම්බ හකුළු ආශ්වාස ප්‍රශ්වාස කිය එලවන කොටයි මේ දෙක අතර මහ ලොකු වෙනසක් තියෙනවා. ඒක හරියට සත්වෝද්‍යයන් ඉන්න සතයි කැලේ ඉන්න සතයි වගේ. කැලේ ඉන්න සතා බොහොම විවේකීව ඉන්නේ. සත්තු දැකලා නැත්තම් ඵලයන් සත්වෝද්‍යයන්ට හැබැයි ඒක මල විකාරක ඉන්නේ. කොටු කරලා එහෙට දුවනවා මෙහෙට දුවනවා උගේ කිසිම නැහැ වුණ තියෙන. කැලේට යන්න බැරි එක සත්වෝද්‍යයන් ළඟට ගෙන්නගෙන බලනවා. ඒ වගේ තමයි ඇති හැටියෙන් දකින්න ප්‍රകൃතිය දකින්න ගියාම ඒ දැකීල්ලේ මුලට අදිනවා කියලා මේකට කියන්නේ මේ ඇති කල්ලි මේ වන්නේ කියලා මේකට මොකද්ද මොන පසුබිම්ද මේක හැදිලා තියෙන්නේ කියලා පුබ්බකර්ණේ පුබ්බ නිමිත්ත බලන්න ගියොත් එහෙම ඒක නට තේරෙන පටන් ගන්න ඔය බලන පෙන්නන හදන වස්තුවේ තියෙන ඔය සෝබන එහෙම නැත්නම් මවාපෑමේ තන්නේ කර ඒක ආරූඪයක් කියලා. ඒක සෝබනයක් කියලා. ඒක මාකටිං පාරක් තියෙන. ඒක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් විතරයි. ප්‍රകൃතියේ ඕක නැහැ. ඉතින් එතකොට මේ වස්තුව વિશે නිබ්බිදාවක් එපා වෙන ගතියක්, කම්මැලි වෙන ගතියක්, නීරස වෙන ගතියක් කියනවා. ඒක කියනවා හැම දෙයකම තියෙන පෞද්ගලික ලක්ෂණ ඉදලා පොදු ලක්ෂණයට යනකොට එපා වීමක් ඇති වෙනවා. නීරස වීමක් එනවා. ඉතින් භාවනා ලෝකේ ඒක හොඳක් ඒක පැත්තේ නම් මම මේ කියන්න හදන එක. භාවනා ලෝකේ මේ එපා වීමක් ඇති වෙච්ච නැති කවුරුවක්වත් නැහැ. ඒකේ ඒගොල්ලන්ට කරදරයක් වෙලා. ඒකේ ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙලා. හැබැයි මේ බුද්ධ ආදී උත්තරමෙන් ආන්සලා බොහෝම ප්‍රයත්නයකින් තමයි මෙයා මේ එකම අරමුණක පෙන්න ඉඳලා ඒ තුල නීරස භාවයේ නිබ්බදාව විරාගය පහළ වෙලා ඔකේ පහළ වෙන්නේ එච්චර කල්යන්නේ නැහැ. ඕනෙම වස්තු අධ්‍යා බලනකොට ඒක එපා වෙන අඩු ගන්න ඉඳගෙන ඉන්නේ පරියන්කේ විනාඩි 15 වෙනකොට එපා වෙනවා. අරමුණක් දැක්කනම් ඒ අරමුණ එපා වෙනවා. ඉතින් අන්න මෙතනින් එහාට එහෙම නැත්නම් මේ අරමුණක නාම රූප පරිච්ඡේද ඥාන දක්ලා පච්ච පරිග්‍රහ ඥානෙට දාලා හේතුවත් සහිතව කියලා හැම වස්තුවකම කැටිචි වශයෙන් හෝ ඒකකයක් වශයෙන් හෝ හටගැන්මක් පැවැත්මක් නැතිවීමක් තියෙනවා කියන මේ සම්මස්තන ඥානෙ සමූහයක් වශයෙන් අපි අත මේ වදයක් වශයෙන් හෝ එක මේ මැස්සෙක් වශයෙන් නැත්නම් එක අංශුවක් වශයෙන් හෝ කලාපයක් වශයෙන් ඒවට හටගැන්මක් තියෙනවා. ඒකටම ආවෙන්නේ හටගැන්මක්. ඒක රංගනයක් තියෙනවා නැති වෙනවා. ආනෝක තේරුම් ගන්න ඒ කියන්නේ සම්මසන ඥාණයට යනකොට එයා නීරස වෙලා ගෙදර ගිහලා ඉවරයි. ඉතින් තමයි විපස්සනා පටන් ගන්න. ඉතින් එහාට තමයි විපස්සනා පටන් ගන්න. පටන් ගන්නවත් බෑ. මොකද අපි අර මේ ඉඳුරන් තියෙනවා බෑ අප්පා, එපා වෙනවා අප්පා, කම්මැලි අප්පා දමල ගහලා යනවා. ඉතින් ඒක භාවනාවට එන විශාල ප්‍රදේශයක්. මේ විදිහට දමල ගහලා යනකොට ඒ බුරුමේ පඬිස්සාච මුළු ලෝකෙම බර කරටරන කියනවා ඒ තන්නේ කර ගුරුන්නාංශික වැරද්ද. ඒ කිසිම ගෝලයකට ඔතනින් ගොඩ එන්න බෑ. ඒ ගියානම් වරදගත්තා නම් ඒ තරුණ ගුරුන්නාංශික වැරද්ද. ඒ නිසා අපි ඒක දැනගෙන ඒ කියන්නේ අපි අප්‍රමාද වෙලා ඒක එපා වෙන එක හැටි ඊට උඹේ එපා වෙන්න යන්න එපා. බෝග දැනගෙන ඵලයන්. ඒක නිසා සත්‍යපාසලේ කියනවා මේ අනුන්ට සතිය උගන්වන්න ඉස්සලා ඔබ සතිය පුරුදුයක්. අනුන්ට මේ ඔක්සිජන් මාස්ක් එක දාන්න ඉස්සලා Taman දාගෙන හිටපන්. ඊට පස්සේ අනුන්ගේක බලපන්. ඉතින් මේ එපා වීමේ ලක්ෂණය සත්‍යයේ සමාධියයි විපස්සනාවයි දෙකේ ප්‍රධාන වෙනස කියලා කියයි. සමතේදී අපිට ඕනලා තියෙන මොකෙන් හරි කමන්නේ සමාධියක් ඇති කරගෙන ආලෝකය දැකලා උඩ ගියා කියන කහ පාට උනා කියන්නේ කීකියා ඉඳ තියෙනවා හරිය කැමති. හැබැයි විපස්සනාවට යනකොට පේන්න පටන් අර ගන්නවා මොන මගුලට මේ බස්නේ නැතිවට බලුලේ කන්නේ වගේ මේ විපස්සනා කරනවාද කියලා මෙලෝ යකෙකුට කියන්න බෑ. මොනම කෙනෙකුටවත් කියන්න බෑ මේ සුදු පාන් පෙත්තක් කන්නා වගේ මස්ලේ නැතිවට බලුලේ කන්නා වගේ මේ කරන කටයුත්ත. ඉතින් ඒ කටයුත්ත නොකර බැරුවේ ඉන්න වෙනවා
කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ නොකර බැරි වෙනවා. අර නාම රූප පරිච්ඡේ ඥාන, පච්චේ පරිග්ගහ ඥාන, සම්මස්තර ඥාන කීපෙකනට තේරෙන පටන් ගන්න ඕකෙන් අයින් වෙලා ආයෙත් කබලෙන් ලිපට වැටෙන්න පුළුවන්. හැබැයි වැටෙන්නේ ලිපට. දැන් ওই කබලේ හරි ඉන්නවා. මෙහිම ওই කබලේ ඉන්න මේ නීරසකමම ආහාරයක් කරන ජීවත් වෙන ප්‍රතිශතය අපිට හිතනට වැඩි ලෝකේ. ඔය හැම කෙනාම සුන්දර ලෝකේ ඉඳගෙන හීනම වාගෙන බීගෙන කාගෙන පිස්සු කෙලගෙන ඉන්නවා කියලා තමයි ලෝකයා හිතන්නේ. නමුත් බහැලා බලනකොට පේනවා ඒ ඥාන පහු කරගෙන ගිහිල්ලා මේ නීරස ලෝකයෙන් පුළුවන් තරම් පැත්තකට වෙලා සත්පුරුෂ ගුණ වඩාගෙන සෑහෙන ප්‍රතිශතයක් ඉන්නවා. ඒ කට්ටියට අපිට කනෙක්ට් වෙන්නවත් විදියක් නැහැ. මොකද අපි ළඟ අර මූලික ඥාන පහළ වෙලා නැහැ. පහළ වෙන හැම වෙලාවෙදීම එයා ඒක ප්‍රශ්නයක් කරගන්නවා. මේ උත්තරයක් ලැබිලා තියෙන. හැම වෙලාවෙම ප්‍රශ්නයක් කරගන්න. ඉතින් ඒකයේ ප්‍රශ්නය උත්තරයක ස්වරූපයෙන් කමඨාන් වාර්තාවේ ලියන්න දන්නවනම් උන්ද නිවනෙමයි. ආයි නිවන් දබන්න දෙයක් නැහැ. නමුත් හුඟවදෙනෙක් දන්නේ නැහැ. හුඟවදෙනෙක් හිතනවා මේක ප්‍රශ්නයක් විශාල ප්‍රශ්නයක් මට නම් තේරෙන්නේ නැහැ. කොහොම හරි අහකලා දැනගන්න ඕන කියලා. මේ කවුරු හරි මේක විසඳලා දෙයි. විසඳන්නේ කොහොමද? මේ ප්‍රශ්නේ උත්තරයක් විදිහට ලියපන් රචනයේ. මට මේ ප්‍රශ්නයක් ආවා, මට මේ විපා වුණා, මට මේ වේදනාවක් ආවා, මට මේ විදිහට නීරස භාවයක් ඇති වුණා. ඕකේ මුලම දාග බලපන්. එහෙම නැත්නම් කියනවා නම් ලොකු ස්වාමීන් වහන්සේ දැන් මේක ටිකක් මේ නම්බුකාරතාවට ඕක ලෑස්තිලා බලයන්කෝ. විපා වෙනවමයි. පවුනේ නැත්නම් මේ බුරුමේ එතවාංචනවා කියන්නේ විපා වුණේ නැත්නම් ඌ භාවනා කරුවා කියලා ගණන් ගන්නෑ. එපායලා පිස්සුම කෙලින්න ඕන. එදාට තමයි පිටිගන්නේ ඌ ටික භාවනා කරලා තියෙනවා කිය. ඉතින් මේ එපා වීමට පුදුම බයක් නේ තියෙන්නේ. සීජිනසා ගන්නවට බයයි. මොන පිස්සු සීජිනසා ගන්න කෙන බොහොම සරල වැඩක්. ඔය එපා වීම කියන එකත් පුරුදු වෙන්න ගියාන. හිට්ලර් කිව්වලු මේ සීජිනසා ගන්න එක හරිම ලේසි. ප්‍රශ්න තියෙන ජීවත් වෙන්න බැරි කියලා. පුළුවන් නම් ජීවත් වෙන්න. මොකද්ද ජීවත් වෙනවා කියන්නේ? පැමිණි දුකට ලෑස්තිලා හිටපන්. දැන් අපි හිතනවා නෑ හිට්ලර් හරි දාලා කමන්නේ. එන දුක එන්නේ නැතුව අපි මේ සැප හොයන්න පටන් ගන්නවා. එහෙමනම් මැරණ එක හොඳයි. ඒ නිසා මේ සම්මස්තන ඥාන මට්ටම පන්නලා එයාට මේ උදයබ්බේ වශයෙන් මේ සියලුම දේක ඇතිවීමෙන් නැතිවීමෙන් පවතින නැත්නම් මේ එක එක රූප වෙන් කර නෙවෙයි හැම දෙයකම හැම රූපම වල තියෙන මේ ගොජේ ඒක විතරක් නෙවෙයි නාම ධර්ම වලත් රූප විතරක් නෙවෙයි නාම ධර්ම වලත් එතකොට ඉස්සලා අපි බැලුවේ රූපයක තියෙන අනන්‍යතාවය බලලා රූප සියල්ලගෙම සම ලක්ෂණ බලනවා. ඒකට අපි කියනවා ගතිය බලනවා. ඒක අපි කියනවා ස්වභාව බලනවා. ඒක දා භාව ලක්ෂණ බලනවා කිය. ඒක බල ඉනකොට පේනවා යකෝ ඒ මල්ලෙම වේදනක් තියෙනවා. එව්වටත් අර ස්වභාවෙමයි. ඒකෙත් තියෙන සන්තති ගතිය. ඒකෙත් තියෙන්නේ එක එකනාට වෙන වෙනම හට ගැනීමක් තියෙනවා. වෙන වෙනම රංගනයක් තියෙනවා. වෙන වෙනම හැඳි ගෑවිලා නැති වෙලා යනවා. සංඥා ගත්තත් එච්චරයි සංස්කාර ගත්තත් එච්චරයි විඥාන ගත්තත් එච්චරයි. ඒ නිසා පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ මතක් කරනවා යම් කිසි කෙනෙක් මේ රූපේ සම්බන්ධ කරගෙන නාම රූප පච්චේ පරිග්ගා සම්මස්තර ඥාන පෙන්නට පස්සේ යට අනිවාර්යයෙන්ම ඒ ඊගා පාඩම් පන්තියේදී නාම ධර්ම පිළිබඳව මුණ දෙන්න වෙනවා. නාම ධර්ම කියන පන්තියට යනවා. ඒකේ පන්ති ළමයි කුන්දා කණ්ඩායම් තුනකට ගන්නවා. වේදනා චරිත, සංඥා චරිත, සංස්කාර චරිත. ඒකට සුදුසු වෙන්නේ නැත්නම් ඒ පන්තියට ගන්නෙම මේ රූපේ පිළිබඳව රූපයාගේ ඉති රූපං ඉති රූපස සමුදය ඉති රූපස අත්තගමෝ කියන කාරණාව යම් ප්‍රමාණයට හදාarpු කෙනාට විතරයි ඒ නාම පන්තියට දාගන්න සුදුසුකම් තියෙන. ඒක ගියාට පස්සේ අර රූපේ දැකපු ඉති රූපස සමුදය ඉති රූපස අත්තගම ඉති රූපං ඉති රූපස සමුදය ඉති රූපස අත්තගමෝ කියන ඉති වේදනා ඉති වේදනායේ සමුදය ඉති වේදනායේ අත්තගම. ඒ පන්තින ළමයි එකනාගේ අනික කෙනා පිස්සු වේදනා කියලා જાතියක් ඇත්තන සංඥා විතරයි තියෙන්නේ. ආයෙමනම් ඉති සංඥායේ සමුදය ඉති සංඥායේ සමුදය ඉති සංඥායේ අත්තගම. තව එකක් කියන ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඔය වේදනා සංඥා නිසා මොනවා හරි හදනවා. නිකන් ඉන්න බෑ. මොනවා හරි කරනවා. නිකන් ඉන්න බෑ කොහොම හරි ගහපල්ලා බම්පෙස්සන් කියලා අලුත් කලාවක් ඉගෙන ගත්තමන් කියලා හැම කෙනා මොනවද හදනවා. නිර්මාණ කරනවා. එහෙම කරන කට්ටියක් ඔක්කොම නෑ. ඒකට ඉන්නේ නිර්මාණ රතියට යන්න ඉන්නවනේ જાතියක්. මේ ලෝකේ නිර්මාණය කරනව මැරිච්චාම නිර්මාණ රතිය. ඒක පරිණිමිත වශයෙන් තියෙන එක නා කොයි එක නිර්මාණය කරා තු වශයට අරගෙන පැත්ත කරලා නිකන් ඉනවා. උඹලා හදපල්ලා මට ටැක්ස් ගෙවපල්ලා මම ටැක්ස් එකෙන් ජීවත් වෙන්නේ කියලා. ඉතින් නිර්මාණ රතිය ඉන්න කට්ටිය කොහොම සංස්කාර කණ්ඩායමට වැටෙන්නේ. ඒගොල්ලන්ට වේදනා ප්‍රශ්න නෑ සංඥා ප්‍රශ්න නෑ. ඒගොල්ලෝ ඒ සංස්කාර විතරමයි ප්‍රශ්නේ.
ඒක හැබැයි බරපතලයි. ඒ සෙල්ලන්නේ නැහැ. ඉතින් කමඨාන් සුද්ධ කරන්න ගියාම ඒකමයි කියන්නේ. ඉතින් බලපුවාම පේනවා මේ අර රූපය ඉක්මවා ගත්තට පස්සේ නැත්නම් ඒක වශී කරගත්තට පස්සේ ඒගොල්ලන්ට වෙනම පිස්සු ජාති තුනක් තියෙනවා. පිස්සන් කොට තුනක් තියෙනවා. පිස්සු කාමර තුනක් තියෙනවා. කාමරේ තුනට දාන්න. හැබැයි ඒ මිනිස්සයා දන්නේ මං යන්න ඕනේ කොයි කාමරයටද කියලා. ඉතින් අර කමඨාන් සුද්ධ කරන වාර්තා හැටියට තමයි ලේබල් කරන්නේ මේක සංස්කාර පිස්සෙක්, මේක සංඥා පිස්සෙක්, මේක වේදනා පිස්සෙක්. වේදනා පිස්සෙක් වෙන්නත් සංකාර පිස්සෙක් වෙන්නත් සංඥා පිස්සෙක් වෙනත් සෑහෙන රූපේ පිළිබඳ අවබෝධය සහිත බරපතල දක්ෂ යෝගාවචරයක් වෙන්න. නිකන් හම්බ වෙන්නේ නැහැ ඔය පිස්සු සහතිකේ. ඊට පස්සේ ඒකේ ඉන්නකොට තියෙන රූපයක් විදියටම අරූපේ බලන්න. එහෙම නැත්නම් කියනවා නාම කාණ්ඩේ දිහා බලන්න. රූපයෙන් ගත්ත අත්දැකීමෙන් නාම කාණ්ඩේ දිහා බලන්න. ඒ සමහරු මේ මං කියන ක්‍රමයට කැමති නෑ. ඒගොල්ලෝ කියනවා නාම කාණ්ඩෙන් ගිහලා රූප කාණ්ඩයට යන්න පුළුවන් කියලා. කියන්නේ වේදනාවෙන් පටන් අරගෙන නිවන් දකින්න පුළුවන්. එහෙම නැත්නම් චිත්තානුපස්සනාවේ පටන් ගන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් ධම්මානුපස්සනාවේ පටන් ගන්න පුළුවන්. මේ රූප කායනුපස්සනාව කියන්නේ මොන්ඩිසෝරි වන්ති අපිට ඒක ඕනේ නෑ කියලා. ඉතින් මේ කාලෙත් ඒ වගේ ක්‍රම දෙක තුනක්ම තියෙනවා. මම දන්නේ මාට මේ බොරු කියලාත් දන්නේ නැහැ. පණ්ඩිත ලොකු සාංශ කීප එක තමයි මං කියන්නේ. මහජී සාඩු සාංශ දීපුලනු තමයි මම මේ දෙන්නේ. පණ්ඩිත සාංශ දීපුලනු තමයි මම දෙන්නේ. බලනකොට ඉතින් බුදු ප්‍රචාරණ වහන්සේත් කායනුපස්සනාවේ පටන් ගන්න තියෙනවා. ඉස්සල්ලාම රූපයෙන් අත්පොත් තියන්න ඉඳුල්කට ගා ගන්න. ඊට පස්සේ බලන්න දෙවෙනි පාඩම් පන්තියක් තියෙනවා. ඒ පාඩම් පන්තිය උඹලට අත්පැත බැඳගෙන යන්න බෑ. අත්වල බැඳගෙන යන්න බෑ. ඒ තේරෙනවා උඹ. වේදනාචාරිත සංඥාචාරිත හෙඩොනික් කියලා කියනවා වේදනා. සංඥා කට්ටියට තියෙන මේ sannivedana ප්‍රශ්නයක්. මොනම විදිහකින්වත් කියන දේ තේරෙන්නේ නැහැ කියා ගන්නත් බෑ. සංස්කාර ප්‍රශ්න කට්ටියලා තියෙන්නේ ඒගොල්ලෝ හැම වෙලාවෙම අලුත් වැඩියා කරනවා, හැම වෙලාවෙම හදනවා, සංස්කරණය කරනවා. ඉතින් මේ දැන් මේ හදපෙක ඊගා මොහොතට යනට අදාළ නැහැ. ඉතින් ආයෙත් නඩුවක් දානවා, ආයෙත් පරිපූර්ණක අස්තමේතුවක් දානවා. ඒක වැරදි. දැන් වෙන අලුත් කාර්යවෙන්තුවක් ඇඳවන්න මෙන්න මෙහෙමයි වැඩි. ඉතින් බලහින කර තියෙනවා යකෝ තාපොඩියේ ඕකත් වෙනස් වෙනවා. ඕකට මේ ව්‍යවස්ථා දාන්න වැඩක් නැහැ. එන්න එපා, එහෙම කියන්න එන්න එපා. එහෙම කරුවොත් එහෙම කිසිම ප්‍රගතියක් නැහැ. මේක සැලසුම් කරන්න මෙහෙම කරනවා. හොඳයි. ඉතින් අර වේදනාව පැත්තෙන් බැලුව සංස්කාර හසුරුවන එක නදියා අමෝ පිස්සු. සංස්කාර කරන එක දැක්කොත් වේදනාවට තොට ඔය වේදනාව එල්ල තියෙන ඕක නිසා තමයි මොකද සංස්කරණය කරන්නේ නේ. මොකද ඕකට ව්‍යවස්ථාවක් හදාන්න පුළුවන්. ඕකට මෙහෙම කරනවා. ඉතින් මේක දිහා බලනකොට පේනවා ඒ වලිගේ උඩින් එකක් තමයි වෙනදී. හැබැයි ඒ තුන්නම ඒ කියන්නේ වේදනාචාරිත සංඥාචාරිත සංස්කාරචාරිත ගත්තත් එවන්ත මේ බලන කෙනත් රූපය ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තකමෝ කියලා දැනගෙන ඉමස්මින් සති ඉදං උපජ්ජති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස් නිරෝධා ඉදං නිරුජ්ජති මේ විදිහට දන්නවනම් තියෙන ඔය ඒ වේදනාචාරිත සංඥාචාරිත සංස්කාර ඒගොල්ලන්ගේම දෝෂිකුත් නෙවෙයි. ඒක මේ ගෙනාපු සංස්කාරය කියන්නේ සංසාරේ ගෙනාපු ගතිය. හැබැයි එයා ඒක තාත්විකව රංගපාන. වේදනාචාරිතේ වේදනාවට දාල කොටස ඉතාම තාත්වික රංගපාන උ කියන බොරු නෙවෙයි මචං ඇත්තම තමයි කියලා. හැබැයි නාටකම කියන බව දන්නේ නැහැ. ඉන්නේ යාට ඇඳලා කියලා එයා දන්නේ නැහැ. සංඥා එකක් කියනවා මේ ඇත්තමයි බොක්කෙම්මයි ආයේ මොකක්වත් නැහැ හේම්මයි. හැබැයි ඉන්නේ ඇඳලා. ඒ සංස්කාර වලට කියන්නේම අංග සංස්කරණය කියලා අන්ත වේශ නිරූපණය කරලා තමයි තියෙන්නේ. ඉතින් ඒක තියා බලන් හිටපුවා දැන් මේ රූපය ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගම කියලා දැනගත් එක්කනට ওই තුنين එකට යන්නේ නැතුව ඉන්න බෑ. ඌ දන්නේම නැතුව එකට වැටෙනවා. හැබැයි පේනවා මේ තුන්දෙනා පිස්සු කෙල්ල නැටි තමන් හදාගත්ත ලෝකේ මට ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ කියලා ඒ හීනේ නැගිටින්න දෙන්නේ නැහැ. ඒකේ ඉඳගෙන නටනවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේකත් ලෝකයක්ද හරමානිස් කියලා. ඔය එක එකක්වත් ගැලවිලා නැහැ. මේ සෙල්ලම තුල මේ ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් අත්තගමෝ ඉති වේදනා ඉති සංඥා ඉති සංස්කාර මේ කියන එක තුල විඥානය කරන්නේ මම සහ මම නෙවෙයි කියලා. මම ඇවිල්ලා වේදනාචාරිතය මට බෑ අනික් කට්ටියත් එක්ක කතා කරන්න. ඒගොල්ලන්ට පිස්සු මට නෑ. එයා මගේ ඒ කූඩුව හදා ගන්න. මම සහ මම නෙවෙයි කිය. ඉතින් එයා කියන්නේ මං ඊටාම සාධාරණ දෙයක් කරන්නේ. මම බොහොම අහිංසකයි. මං කියන්නේ මට හිතගෙන ඉන්න දෙයක් නැද්ද මේ ලෝකේ? මට දිලේ යන්න පැත්තකට කරනවා කරලා මේ ටික මට දෙන්න. ඉතින් එයාගේ අයිතිවාසිකම ඉල්ලන. එයා දන්නේ
මේ පොදුවේ තියෙන දේක තමන්ගේ කොටහ කඩා ගන්න හදනවා කියලා. ඉතින් කවුරු හරි විඥානයක් තියෙන කෙනෙක් හිතුවොත් නෑ මම මාන සම්භාවයේ අපරිමාණ. මාතා යතා නියම් පුත්තං ආයුෂායක පුත්තමණ්ඩරකේ වම් සබ්බ භූතේසු මාන සම්භාව අපරිමාණ කියලා නෑ මම කතාවක් කරන ඔක්කොටම සමසේ දැම්මයි කිව්වොත් එහෙම විඥානයේ විතර තරහ වෙන මොකෙක්වත් නෑ. විඥානයේ පුදුමාකාර සීදීනස ගැනීමක් වෙනවා. එයාගේ වැඩේම මේ මම අනිත් අයගේ වෙන්කොට හඳුනගන්න එක විතරයි. ඉතින් ඒ සඳහා විඥානයේ මායාකාරයක් වශයෙන් ඒ රූප වේදනා සංඥා සංඛාර කියන ඔක්කොම ඇමතිවරු දාගෙන මේ ගෙනියන සෙල්ලම දැක්කොත් මේ ලෝකනායකයෝ ගහන ගැහිලි ඒ කට්ටියගේ තියෙන දේශපාලන ප්‍රෝඩාවල් මුල්ලේ අපි එක්කෙනෙක් මේ මම සාධාරණීකරන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් කියන බොරු කන්දරාව. ඒක සාධාරණී කරලා ඒ දුක්ඛන්ද මයි දුක්ඛන්ද මට දීපන් උඹට වැඩන්නේ නැහැ මයි ටික මට දීපන් මේකට අත තියන්න දෙන්න එපා කියලා ඒ දුක් ටික වෙන් කරගන්න විඥානය අපි කරන දවසට කරන මේ ෂට ගති ටික මායාවී ගති ටික වංචනික ගති ටික දැක්කොත් අනේ කාටවත් පිට දොස් කියන්න බෑ. මම ගොඩක් බැලුවා ඒ කොන්ස්පිරසි තියරි එක මේ ලෝකේ කට්ටියක් මේ කුමන්ත්‍රණයක් කරනවා ඒගොල්ලෝ මේ බලේ වැරදි විදිහට පාවිච්චි කරලා මිනිස්සු නොමගරලා කියලා. හරි ජොලි ඒක කියවගෙන යනකොට. ලෝකේ තියෙන ඔක්කොම තොරතුරු ටික තියෙනවා. අන්තිමට බලනකොට වෙනවා ඒ මහාම කුමන්ත්‍රණ කරන්නේ උඹේ මනස. උඹේ විඥානි. හැබැයි කුමන්ත්‍රණ දිහා බලනකොට කොහොමද මැප් එක ගහලා තියෙන්නේ කොහොමද වැටේ යන්නේ කියලා දැක ගන්න පුළුවන් බාහිරේ විශාල වශයෙන්. හැබැයි ඔක්කොටම උඹම තමයි උඹේ කුමන්ත්‍රණයක් හදාගෙන තියන්නේ මේ මම උතුම්. මම වෙනස්. මම ඒ කට්ටිය වගේ නෙවෙයිනේ. මං වෙනස්. කියාගෙන මේ අමුතු තාලයක් දාගන්න. ඉතින් ඒකත් ඒ වෙන් කරලා හඳුනගන්න එකත් ඒ යම් යම් හේතු කාරණා ඇතිකොට විතරයි සිද්ධ වෙන්නේ. ඒ හේතු කාරණු නෑ කොරෝනා තියෙනකොට තනියම ඉන්නකොට ඒක නෑ. තනියම ඉන්නකොට මම වෙන් කරලා හඳුනගන්න ඕන ගතිය නිකන් තියෙනවා. නිකාර තැම්බිච්ච පිපිඤ්ඤි කැලලක් වගේ. ඒ එච්චර මායම් එච්චර ෂුවර් නෑ. හැබැයි දිනකට ගියා නේද අම්මද්ද බල ඔන්න බලා ගන්න පුළුවන් වැඩ දාගෙන මේ මගේ චරිතෙට මම රිංග ගන්න හැටි. ඉතින් ඒක නිසා මම දැන් මෙතන කියන තැනට ගිය ගමන් විඥාණයට ඒ රංගපෑම රංගපන්න බෑ. එතකොට මායයට අපිව නොපෙනී යනවා. දෙයනාතර නොපෙනී යනවා. දෙයනාතර පේන මෙයා කපන්නා මගේ රාජ්‍යයෙන් පැන්නයි කියලා. ඒ නිසා යම් වෙලාවක කෙනෙක් මම දැන් මෙතන ඉඳගෙන විඥාණය ගැන හිතන්න ගියා නම් ඒක මඤ්ඤණාවක් වෙනවා. යේනේ මඤ්ඤන්ති තතෝ තං හෝති යන්නේ. එයාට ඉතින් භාවනාවකුත් නැහැ. එයාට දැනගන්න තියෙන්නේ විඥාණය බලපං අසරණ වෙන හැටි. ඔබ මම දැන් මෙතන ඉන්නකොට ඒකයි මේ කමඨාන් වාර්තා මෙච්චර ලියන්නේ. ඒකයි මේ බාහිර ප්‍රශ්න හොයන්නේ. අර විඥානේ ඒ තරම් කොට අසරණ වෙනවා. ඉතින් අපි ඒකට ඔක්සිජන් දෙන්න අහනවා. ග්ලූකෝස් තියනවාද කියලා අහනවා. සුගර් බහැලයි කියලා සුගර් පෙති තියනවාද කියලා අහනවා. අර විඥානේ වැටෙනකොටම බුදු අම්මේ ඉසాత බැඳගෙන ආඩරම බලන්නකෝ මෙච්චර හොඳට තිබුණ අතරියන් හිටපු විඥානේ ඕම් බලන්න නැති වෙලා. දැන් නැති වෙගෙන යනවා. අනේ කරුණා කරලා අපිට මේක කොට අරගෙන දෙන්න කියලා ළඟ තියෙන මොන හරි ඔක්සිජන් මාස්ක් එකක් දාලා හරි සේලයින් දීලා හරි කෘත්‍රිම සෝසනය දීලා හරි විඥාණයට පණ දෙනවා. ඒ පිළිබඳව පුදුමාකාර සාජහකියාවක් හැම කයකම තියෙනවා. ඒක තමයි මායя අපිට දීලා තියෙන උපකරණ කට්ටලි. ඉතින් මම මෙතනින් නතර කරන්න බලාපොරොත්තු වෙනවා. දවසේ ධර්ම දේශනාව අපි බලමු මේ විදිහට අපි මේ යන්ත්‍රය බුදුහාමුදුරු හෙලි කළ දුන්නාට පස්සේ ඒක දැක්කොත් අපිට කොච්චරක් මේකේ තියෙන මේ මායාවේ මිදලා මේක විනෝදයක් බලනවා වගේ විනෝදාංශයක් වගේ නාට්‍යගමක බලනවා වගේ එහෙම නැත්නම් මායාවක් ලීලාවක් තියා බලනවා වගේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ සුන්දරව ගත කරන්න ළමා මනසක් අහිංසක මනසක් ඇති කරගන්න කොච්චර උදව් වෙනවද කියන එක දැක ගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා